මේ ලංකා භූමිය වටේ 3 වතාවක් අහසින් ප්‍රදක්ෂිනා කළා මේ භූමිය ආරක්ෂා කළා. ඒකයි අපි අද මෙහිම හරි රැකින්නේ මතක තියාගන්න. නැත්තම් මේකේ මොනවද තිබිලාද මේ අපි රැකුනේ කියන්නහා. ICU තියේද? වෙන්ටිලේටර්ස් තියේද? එහෙම දේශපාලනය කරන්නේ කොරෝනාත් දේශපාලනය කරන්න තියෙන්නේ. එහෙමත් තිබිලත් අපි මේම හරි රැකෙන්න හොඳට මතක තියාගන්න. එදා බුදුරජාණන් වහන්සේ අපිට මයංගනේට වැඩම කළා මේ භූමිය ආරක්ෂා කරපු නිසා. නාගදීපේට කැලණියට වැඩම කළා මේ භූමිය සම්බුද්ධ පාරිශුද්ධත්වයට පත් කරපු භූමිය නිසා තමයි අද අපි අදටත් මෙහෙම රැකින්නේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා මහසෑයේ උඩමළුවේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න නිසා දෙවිවරුන්ට මේක අමතක කරන්න බෑ, අතාරින්න බෑ. නිසා මේකේ බුද්ධං කරණං ගච්ඡාමි කියලා මේ මොකෙක් හරි කියාගෙන ඉන්නවද? ඒ මිනිස්යාට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා ඇති කියලා මම හිතනවා. සීලය නාගරවක තැන්පත් කරලා තිබ්බා අපේ බෝධීන් වහන්සේ. මේ මතක් වෙන්න නන්දාදුපුරේ ගියාම අර කපුව විස්තරෝත්තර කියන තැනට ගිහිල්ලා ජප කරන්නේ නැතුව. ඉල්ලෙච්චයි මට නම්. මේ පෙරේද මං ගියා දවස් දෙකක්. මේ උන්දලට මේ පොඩ්ඩක් ඉඳගෙන පිරිත් ටිකක් කියන්න මේ උන්දලට හිතෙන්නේ නැහැ. අතන්ට පොඩිමට යනවා. අර දේවාලයේ නිරෝධාන අර බෝධීන් වහන්සේ ගාව. නැත්තම් මේ ඉතිහාසවල පයින් ගහලා දාන්න මේ බහුල් කල්ලාස්තුනේ අයියලට එකතු වෙලා. ඇයි මේ ඉතිහාසයේ තියෙනකම් මේ ඉතිහාසය කියලා දෙන්නකම් මේ ජාතිය මහා ප්‍රෞಢ ජාතියක් කියලා මේ ලෝකෙට මේ රට මහා අභිමානවත් රටක් කියලා මේ ලෝකෙ ඉස්සරහා තේරෙනවා. ඉතිහාසයට පයින් ගහලා දැම්මොත් විතරයි මේ ඉතිහාසයක් දන්නේ නැති ජාතියක් මිදි කරන්න පුළුවන්. ඔය හාමුදුරුවෝ ටිකක් රණ්ඩු වෙලා ආපහු මේ ඉතිහාස විශ්ය ගත්තේ. නැත්තම් සම්පූර්ණම අයින් කරා. පහු ආණ්ඩුවේ. අන්නාවද්ද අධිග්‍රහිත නාගයත් ඒ කියන්නේ චුලෝදරගේ තාත්තත් හොඳ වැඩකාරයා මහවිරුද්ධ බලයෙන් යුක්තයි. එතකොට දැන් අම්මගේ එක ගත්තා පුතා. අම්මගේ කොහොමද පුතාටයි තියෙන්නේ? චුලෝදරට ඒ පැත්තෙන් අයිතියකුත් තියෙනවා. තමුන්ගේ සීයාවෙන් ලැබිච්ච දායාදේ මහෝදරට අයිතියකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඔය වගේ කේස් දාලා නම් මැරෙන්න එපා ඈ. තේරෙනවද? ඊට පස්සේ මේකේ ඉන්නේ උන් නඩු කියනවා, වැඩට රණ්ඩු වෙනවා, මරා ගන්නවා, පොලිසි ගාන යනවා. ඉන්නකම් ගැටලුවක් නොවෙන්න තියෙන ඒවා බෙදලා කොල්ල යන්න. ඈ දෙපාරක් අහන උඹට ඇද්ද? මලාට පස්සේ මම උඹ ලෙඩ දාගන්නේ නේද? එහෙම සුගර් කරගෙනම මැරෙන්න. නැත්තම් ඉන්න ලේසි නෑ. කොච්චර උඩ දාගෙන පත්තරවල දාගෙන ඇවිල්ලා මහමෙච්චුන් හිටියා. දැන් ගන්න කසාදක් බඳ ළමයිනුත් ඉන්නවා. සිය බවුල පත්තරෙන් බලවහම උනේ. දැන් ළමයිනුත් ඉන්නවා. ඉන්නේ දැච්චයි. ඒ නිසා රාග දේශ මොන හිතේ තියෙනවා නම් යම් කෙනෙක්ගේ මොනවා වෙන්න බැරිද? ඒකට මනුස්සයෙක් පවා මවාගෙන හිටපු යම් නාගයෝ මේ භූමියේ ජීවත් වෙන්න නැති. ඊයේ පෙරේද හොයාගත්ත නේද අර ලෙන කිමුණාද ආයුධ වගේක්? අප්‍රිකාවටත් වඩා පරණ ආයුධ වගේක් තියෙනවා කියලා හම්බුනේ. ඉතින් ඒවයින් කියන්න බෑ මේ රාවණෙක් හිටියා කියලා මේ. මේවා උස්සගෙන ඇවිල්ලා රාවණෙක් ගොඩ ගන්න හදන්න එපා. මේ කියන්නේ කොහොමද ඉතින් ඒවා තිබුණේ කියලා හිතා ගන්නකො එතකොට. විජය රජතුමා මේ ලංකා භූමියට එනකන් මිනිස් වාසයක් කියන එකක් මේ භූමියේ තිබුණේ නැහැ. ඊට පස්සේ මණික් මණ්ඩපේ අහස පැනනගී සුමනකුවට පර්වත මුදුනට වැඩම කළා. සමනල ගිරිහිසට වැඩම කළා. කැලණියෙන් තමයි භාගතුන් වහන්සේ කොහෙටද වැඩි? ශ්‍රී පාදයට වැඩි, සමනල කන්දට වැඩි.
සුමනපුර පර්වත මුදුනට වැඩම කළා. ඒ පර්වත මස්තකයේ සිය පාද ලාංඡනය දක්වා වදාළා. ඒතර භාග්‍යතුන් වහන්සේ සුමනපුර පර්වතයට වැඩියේ අහසින්. අහසින් වැඩම කළා තමයි සුමනපුර පර්වතයේ මේ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළේ. තේරුණාද? මේකේ තියෙන්නේ මන්නේ කියන්නේ. මේකේ අදහස් තියෙනවා ඇති. කට්ටිය කියන භාගතුන් වහන්සේ සිරිපාගම පැත්තෙන්ලු පයින් වැඩි සිරිපාත. ඒ පැත්ත මිනිස්සු කියන්නේ. ඒ පැත්ත ගමන කුරුවිට පැත්තෙන්ලු වැඩි. සමහරු කියන 60 පැත්තෙන්ලු වැඩි. නෑ මේ තියෙන්නේ අහසින් වැඩි භාගතුන් වහන්සේ. නමස්කාරේ බුදුරවණට සමදා මුදුනි සරණයි නමස්කාරේ ධම්මරවණට සමදා සම්බරං සරණයි නමස්කාරේ සම්මේරුවනට සමදා සංඝ සරණයි නමස්කාරේ තුමරුවනට සමදාති සරණ සරණයි සාදු සාදු සම්දාන්ත පින්වත්නි අද අපි හවස්සරුවේ ඉගෙන ගන්නේ මහා වංශ දේශනාවේ නාගදීපාගමනය සහ කල්යාණී ගමනය කියන අපේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි ගමනත් කැලණියට වැඩි ගමනක් ගැන තමයි අපි අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය වැඩසටහනේදී අපි අපේ බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩිය මහියංගන ගමනය අපි සාකච්ඡා කළා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශ්‍රී ලංකාදීපයට කී වතාවක් වැඩම කරලා තිබෙනවද? 3 වතාවයි. එතකොට බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩියේ මොකටද? රිවිෂන්. යක්ෂයන් පළවා හැරලා මේ මාතෘ භූමිය පිරිසුදු කරන්න සම්බුද්ධ ශාසනය පිහිටවන්න නෙවෙයි උන්වහන්සේ මහියංගනයට වැඩියේ. කලින් සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා ලංකාදීපයට වැඩම කරලා තියෙනවා සම්බුද්ධ ශාසනය පිහිටවීම පිණිසම. ලංකාදීපයට කියන්නේ ඒ කාලේ එක එක නම් වලින් තමයි හඳුන්වලා තියෙන්නේ නේ. දැන් කපුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ ලංකාවට කියලා දෙන ඕජදීප කියලා. ඒ ඕජදීපයට තමයි කපුසඳ බුදුරජාණන් වහන්සේ වඩින්නේ. කොණාගම බුදුරජාණන් වහන්සේ කාලේ ලංකාවට කියන්නේ වරදීප කියලා. ඒතර කොණාගම බුදුරජාණන් වහන්සේ වැඩි ලංකාවට නෙමෙයි වරදීපයට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ලංකාවට කිව්වේ මණ්ඩදීප කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලංකාවට නෙමෙයි මණ්ඩදීපෙට. ඒ කපුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා ලංකා භූමියට වැඩි
මහියංගනේ නෙවෙයි. එහෙනම් මිහින්තලා භූමිය, මිහින්තලා පර්වතයේ ඒ කාලේ ඒ නම් වලින් හඳුන්වලා තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ අනුරාධපුරයට කියලා කිව්වේ අබේ නගරය කියලා. ඒ අබේ නගරයේ තිබුණා දේවකුණු පර්වතය කියලා පර්වතයක්. ඒ තමයි අද අපි හඳුන්වන මිහින්තලය, මිස්සක පවුව. දේවකුණු පර්වතයේ අබේ නගරයේ තිබිච්ච දේවකුණු පර්වතයේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් රහතන් වහන්සේලාත් සමග ඒ කාලේ වැඩම කළේ. ඊට පස්සේ වරදී තිබුණා වඩ්ඩමානුපුර කියලා නගරයක්. අද අපි කියන අනුරාධපුරට ඒ කාලේ කිව්වේ වඩ්ඩමානුපුර කියලා. ඒ කාලේ මිහින්තලයට කිව්ව සමන්කුළු පර්වතය කියලා. සමන්කුළු පර්වතයට කොණාගමන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 30000කුත් එක්ක වැඩම කළා. ඊළඟට මණ්ඩදීපයේ තිබුණා අනුරාධපුරයේ නගරයේ ඒ කාලේ විශාලා නගරය කියලා. ඒ කාලේ මිහින්තලයට කිව්වේ සුබකූට පර්වතය කියලා. සුබකූට පර්වතයේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩි. එතකොට නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්නේ මේ මිහින්තලා භූමියට නෙවෙයි. ඒ ඇයි? මිහින්තලා භූමියෙන් ලංකාවට වැඩමක ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට මහින්ද මහරහතන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 235කට පස්සේ ලංකාවට වඩින බව බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා. ඒ උදෙසා අවශ්‍ය පරිසරය හදන්නයි බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරලා සියලු යක්ෂ පිරිස දමනය කළ යක්ෂ පිරිස ගිරිදිවයින කියලා දිවයිනක් අහසේ ඈත තිබිච්ච දිවයිනක් ලංකා භූමිය දෙසට ඉරිදි බලයෙන් ලං කරලා අර යක්ෂ පිරිස සියල්ල ඒ ගිරිදිවයින්ට පළවා හැරලා මේ ලංකා භූමිය වටේ 3 වතාවක් අහසින් ප්‍රදක්ෂිනා කළා මේ භූමිය ආරක්ෂා කළා. ඒකයි අපි අද මෙහිම හරි රැකෙන්නේ මතක තියාගන්න. නැත්තම් මේකේ මොනවද තිබිලාද මේ අපි රැකුනේ කියන්නහා. ICU තියේද? වෙන්ටිලේටර්ස් තියේද? එහෙම දේශපාලනය කරන්නේ කොරෝනාස් දේශපාලනය කරන්න හදනවා. එහෙමත් තිබිලත් අපි මේම හරි රැකෙන්නේ හොඳට මතක තියාගන්න. එදා බුදුරජාණන් වහන්සේ අපිට මහියංගනයට වැඩම කළා මේ භූමිය ආරක්ෂා කරපු නිසා. නාගදීපයට කැලණියට වැඩම කළා මේ භූමිය සම්බුද්ධ පාරිශුද්ධත්වයට පත් කරපු භූමිය නිසා තමයි අද අපි අදටත් මෙහෙම රැකෙන්නේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා මහසෑයේ උඩමළුවේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න නිසා දෙවිවරුන්ට මේක අමතක කරන්න බෑ, අතාරින්න බෑ. නිසා මේකේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ මොකෙක් හරි කියාගෙන ඉන්නවද? ඒ මිනිස්යාට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා ඇති කියලා මම හිතනවා. සීලයක් ගුණයක් නැති කාට වුණත්. ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරි කියනවනේ. ඒකයි රැකෙන්නේ මේ. ඒ නිසා ඒ ශාසනයට ගරහලා නම් සිතක් වෙයි කියලා හිතන්න එපා. කාටවත් සිතක් වෙන්නේ නැහැ. ඒ සංගරුවන්ට ගරහලා මොකාටවත් මේ භූමියේ සිතක් වෙන්න විදිහක් නැහැ. මතක තියාගන්න. ඉතින් නාගදීපයේ බුදුරජාණන් වහන්සේ වැඩි ගමන හොඳට අහගන්න. මහා කාරුණිකෝ සත්ත සම්බලෝකෛතේ රතෝ බෝධිතෝ පංචමේ වස්සේ වසංජේතවනේ ජිනෝ ලෝක සත්වයන් හිතසුව පිණිස යොමු කළ මහා කාරුණික අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගිය පුතන බෝධිතෝ පංචමේ වස්සේ
සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගියපු තැන වසංජේත වනයේ දිනු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මහෝදරස්ස නාගස්ස තදාචෝනෝදරස්සච මාතුල භාගිනීයාන මණිපල්ලංක හේතුකං. මහෝදර නාරජ්ජුරුව චුලෝදර නමති නාරජ්ජුරුවයි කියන මාමයි බෑනයි කියන දෙන්න. ඒතර මහෝදර කවුද? මාමා. චුලෝදර කවුද? බෑන. දෑවැද්දකට ලැබිච්ච ඊට අනර්ග වාඩි වීමට ගන්න මණික් පළඟක් හේතු කරගෙන මේ වචන ලියා ගන්න. මණිපල්ලංක හේතුකං. මණික් පළඟක් හේතු කරගෙන. හරි. එතකොට පළඟක් කියන්නේ පුටුවක්. පළඟක් කියන්නේ පුටුවක්. මන්න මේ කියන්නේ මාවංශ තියෙන්නේ මණිපල්ලංක හේතුකං. දිස්සා සපාරි සජ්ජාන සංගාමං පච්චුපට්ඨිතං සම්බුද්ධෝ චිත්තමාසස්ස කාලපක්ඛේ පෝසතේ. මණි පළඟක් හේතු කරගෙන 80 කෝටියක පමණ නූරු වාසී භූමි වාසී තුනාගයෝ ආයුධ සන්නද්ධව දෙපසින්ම මහා යුද්ධයක් පිණිස එකට රැස් වෙලා හිටියා. සංගාම පච්චුපට්ඨිතං. ඒ අවස්ථාවේ අපේ බුදුරජාණන් වහන්සේ බක් මාසයේ ග්‍රීස්ම ඍතුවේ තුදුස්සක පොහොය දවසේ මේ අය සටනට සූදානම් වෙනවා බුදුරැසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී මේ අය ආයුධ සන්නද්ධ මහා යුද්ධයකට සූදානම් වෙනවා දැක්කා. පාතෝ ඒව සමාදාය පවරම් පත්ත චීවරං අනුකම්පාය නාගාන නාගදීපං උපාගමේ. නාගයන් හටවන විපත දැකලා උතුම් වූ සුගත චීවරයක් පොරවගෙන පාත්‍රයක් අතට අරගෙන ඔවුන් කෙරෙහි දැඩි අනුකම්පාවෙන් උදෑසනින්ම නාගදීපයට ඉරිදීන් වැඩියා. නාගයන්ට වෙන විපත අපේ බුදුරජාණන් වහන්සේ බුදුවසින් දැකලා සුගත චීවරයක් පොරවගෙන පාත්‍රයක් අතටගෙන ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන්මයි භාගතුන් වහන්සේ නාගදීපයට ඉරිදී වැඩම කළේ. ඔන්න ඊළඟට කියනවා දැන් මේ අයගේ පවුල විස්තර කියනවා. මහෝදරෝ පිසෝනාගෝ තදා රාජා මහින්දිකෝ සමුන්දේ නාග භවනේ දසත්ථසත භෝජනේ. ඒ දවස්වල මහා ඉරිදිමත් මහෝදර නාරජුරුත් මහා සමුද්‍ර යදුන් 500ක් පමණ වූ තමුන්ගේ පිය රජුරුවන්ගේ සන්තක නාග භවනයේ අධිපති වෙලා හිටියා. කවුද? මහෝදර නාග රජුරු. කොච්චර තිබ්බද මහා සමුද්‍රයේ යදුන් 500ක් විතර තමුන්ගේ පිය රජුරුවන්ගෙන් ලැබිච්ච නාග භවනයේ අධිපති තමයි මහෝදර නාරජුරු. ඒ නාගයෝ කියන්නේ මහා මහෝදර අරක්ගත්තු පිරිසක්. මතකද ජයසීමා බෝධිය වඩම්මනකොටනේ බෝධීන් වහන්සේ මේ නෞකාවෙන් වඩම්මගෙන එනකොට ඒ විස්තර සහිතව ඉස්සරහට තියෙනවා. මේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සමග නාග කුණාටුවක් වගේ ඇති කළා. ඇති කරලා මේ අයව බයටපත් කළා. බෝධීන් වහන්සේ අරන් යන්න හැදුවා නාග භවනට.
ධාතු වලින්ද කොච්චර වැඩ කරාද මෙයාලා ධාතු ටිකක් ගෙනියන්නනේ මතකනේ අර ධාතු බෙදන වෙලාවේ ඈ අර මේ අස්ස ගහගත්තු දලදා හාමුදුරු ඊට අරන් ගියා ඒ විතරක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාත් මහමූදට වැටලා මහමූදි ධාතු කරඬු පාවෙලා යද්දී අරන් ගියේ කවුද නාගයෝමයි රාමගාමී ස්තූපේ ගැඩිලා බෝධීන් වහන්සේ ගන්න හැදුවා. ඒක ගංගමිත්ත මහතරහත් තෙරුණින් වහන්සේ ඊට පස්සේ මේ ගිජුලිහිණියගේ මේ වේශයක් මවාගෙන නාගය ඔක්කොම බියටපත් කළා. බියටපත් කරාට පස්සේ මේ ඇවිල්ලා සමාව ගත්ත වැඳලා. කිව්වා මේ සතියක් නාග භවනටත් වඩම්මලා තියලා බෝධීන් වහන්සේ අරන් යන්න කිව්වා. ඊට සතියක් නාග භවන තැන්පත් කරලා තිබ්බා අපේ බෝධීන් වහන්සේ. ඉතින් මෙයා මතක් වෙන්න අනුරාධපුරේ ගියාම අර කපුව විස්තරෝත්තර කියන තැනට ගිහිල්ලා ජප කරන්නේ නැතුව. ඉල්ලෙච්චයි මට නම්. මේ පෙරේද මං ගියා දවස් දෙකක්. මේ උන්දලට මේ පොඩ්ඩක් ඉඳගෙන පිරිත් ටිකක් කියන්න මේ උන්දලට හිතෙන්නේ නැහැ. අතනට පොඩ්ඩට යනවා. අර දේවාල වගේ නිරදානවා අර බෝධීන් වහන්සේ ගාව. එක්ක අදතරමේ වඳින්න දන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා වඳිනකොට ඇවිල්ලා ඉඳගෙන ඉන්න පැත්තකින් බුදු ගුණ ටිකක් කරි කියලා බෝධීන් වහන්සේ වන්දනකොට ඒමත් නැහැ. ඒ නිසා ඉතින් අනේ වන්දන්නේ මේකට මොනවා ඉතින් සද්ධාවේ මැදින් මිනිස්සු ටිකකුත් ඉන්නවා. ඒ ඉතින් කොහෙන් හරි මහා මොනාවේ හොලඟක් කරි වැඩිච්ච එකේ තමයි. එහෙමයිලා වඳිනවා නම් පොඩ්ඩක් බැලුවොත් අනිවාර්යයෙන් එක පිරිත් පොතක් අතේ නැත්තම් බෝධි පූජා පොතක් අතේ හොලඟක් කරි වැඩිච්ච කෙනෙක් තමයි. නැත්තම් නැත. ඉතින් ඒ නිසා මේවා ඉතින් සිහිපත් කරන්න මේවා මේ කියා දෙන්නේ ඔබට ඒ වඳින්න පුදන්න ගියාම මේවා මතක් කරලා සිහි කළන්නේ බුදුරජාණන් වහන්සේ දානාග දීපයට වැඩිය මෙහෙමයි මහියංගනයට වැඩිය මෙහෙමයි මේ චෛත්‍ය තියෙන ළමයින්ට කියලාද මේ මහියංගන චෛත්‍ය තියෙන මළුවේ මෙන්න මේ අහස තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඈ ගිනිජාලා පිට කරමින් පුතේ මේ අහස වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ මුඩුපුරන්ට කියලා දෙන්න. කියලා දෙන්නේ ඒකට. ඉතින් නැත්තම් මේ ඉතිහාසවල පයින් ගහලා දාන්නේ මේ බහුල් කල්ලාස්තුනේ අයියලා ටික එකතු වෙලා. ඇයි මේ ඉතිහාසයේ තියෙනකම් මේ ඉතිහාසය කියලා දෙන්නකම් මේ ජාතිය මහා ප්‍රෞಢ ජාතියක් කියලා මේ ලෝකෙට මේ රට මහා අභිමානවත් රටක් කියලා මේ ලෝකෙ ඉස්සරහා තේරෙනවා. ඉතිහාසයට පයින් ගහලා දැම්මොත් විතරයි මේ ඉතිහාසයක් දන්නේ නැති ජාතියක් නිවි කරන්න පුළුවන්. ඔය හාමුදුරුවෝ ටිකක් රණ්ඩු වෙලා ආපහු මේ ඉතිහාස විශ්ය ගත්තේ. නැත්තම් සම්පූර්ණම අයින් කරා. ඔව් ඥානනේ. මේ වස්ස මොන කුමන්ත්‍රණයක් යනවාද කියලා චුට්ටක් හිතා. ඉතින් ඒ නිසා මහෝදර නාරජුරවන්ට යෙදුම් 500ක් තමුන්ගේ සම්තකේ නාග භවනයට අයිති වෙලා තිබුණා. කනිට්ටිකා තස්ස කම්ම වඩ්ඩමානම් නිතම්මති නාගරාජස්ස වින්නාසි තස්සා චූනෝදරෝ සුතෝ. ඒ මහෝදර නාරජුරවන්ට තිරච්චිකා නමින් නාග මානවිකා නැගණියක් හිටිය. නම් මොකද්ද? තිරච්චිකා. ලස්සන නමක් හොඳයි. මිනිපිරියකට නම් දාන්න ඕන ලියාගන්න. තිරච්චිකා. දැන් තියෙන නම් එක බලන්න මේ නම් හොඳයි. දැන් තියෙන නම් දෙපාරක් විතර කියන්න ඕනේ. දැන් බණවලට එහෙම ගියාම දායකත්ව ලියලා දෙනවා කොළවල. ආච්චිලා මේ දූලගේ නම් ලියලා දෙනවා. දැන් දෙපාරක් විතර 50 කරලා බලන්න ඕනේ නැත්තම් මොකක් හරි කුණු හරපයක් කියවෙනවා. අර කැමරාව ඉස්සරහා. මම 50 කළා අහනවා හරිද? හරි හරි ආමුදුරනේ කියන. ඊට පස්සේ තමයි මම කියන්නේ. මහෝදර නාරජුරුවන්ගේ නැගණිය තමයි තිරච්චිකා. නාමනුය
කන්හවද්ද කියන පර්වත අධිග්‍රහිත නාගරාජ්‍යයත් එක්ක තමයි විවාහ වෙලා හිටියේ. තිරච්චිකා නාගිනියගේ කියන්නේ මහෝදරගේ නන්දිගේ පුතා තමයි චුලෝදර. කන්හවද්දට තිරච්චිකාට දාව උපන්න පුත්‍රයා තමයි චුලෝදර. එතකොට මාමයි පුතයි. නංගිගේ පුතා. ඉතින් තස්ස මාතා මහා මාතු මණිපල්ලංක මුත්තම දත්වා කාල කතානාගී මාතුලේන තතායසෝ. ඒ නාග මානවිකාවගේ මෑණියන්ගේ පිය රජුරුවන් තම උතුම් මණික් පළඟ සිය මිනිබිරියට තිරච්චිකා නාග කන්‍යාවට දීලා තමයි මිය ගියේ. ඒ කියන්නේ තිරච්චිකාගේ අම්මගේ තාත්තා. ඒ කියන්නේ තිරච්චිකාගේ සීයා. තේරුණාද? අම්මගේ තාත්තා කිරියත්තා. මණික් පළඟ මිනිබිරියට දුන්නා. තිරච්චිකාට දීලා තමයි මරණයටපත් උනේ. තමුන්ගේ ඒ කියන්නේ චුලෝදරගේ අම්මට තමයි හම්බුනේ මොකද්ද? මිනි පළඟ. ඒක පරම්පරාවට අයිති වෙලා තිබිච්ච මිනි පළඟක් මේක. පැහැදිලිද? එතකොට මහෝදර කවුද එතකොට? තිරච්චිකාගේ අයියා. එතකොට මේ මිනි පළඟ දුන්නේ කාටද? සීයා මිනි බිලීට දුන්නේ. අවුලක් තියෙනවනේ. ලෙඩක් දාගන්නව නම් කේස් එකක් තියෙනවා. ඊට පස්සේ අහෝසි භාගිනී යස්ස සංගාමෝ පච්චුපට්ඨිතෝ පබ්බතේයා පිනාගාතේ අහේසුන් නිමයිද්దికා. තිරච්චිකා නාගිනියගේ සහෝදරයා වෙච්ච මහෝදර මා මණ්ඩිත් තිරච්චිකාගේ පුතා වෙච්ච චුලෝදර බෑනත් අතර තමයි මේ ධර්ම සංගාමේ ඇති වෙන්න පටන් ගත්තේ. කන්හවද්ද අධිග්‍රහිත නාගයාත් ඒ කියන්නේ චුලෝදරගේ තාත්තත් හොඳ වැඩකාරයා මහවිරුද්ධ බලයෙන් යුක්තයි. එතකොට දැන් අම්මගේ එක ගත්තා පුතා. අම්මගේ කොහොමද පුතාටයි තියෙන්නේ? චුලෝදරට ඒ පැත්තෙන් අයිතියකුත් තියෙනවා. තමුන්ගේ සීයාවෙන් ලැබිච්ච දායාදේ මහෝදරට අයිතියකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඔය වගේ කේස් දාලා නම් මැරෙන්න එපා ඈ. තේරුණාද? ඊට පස්සේ මේකේ ඉන්නේ උන් නඩු කියනවා, වැඩට රණ්ඩු වෙනවා, මරා ගන්නවා, පොලිසි ගාන යනවා. ඉන්නකම් ගැටලුවක් නොවෙන්න තියෙන ඒවා බෙදලා කරලා යන්න. ඈ දෙපාරක් අහන උඹට ඇද්ද? මලාට පස්සේ මම උඹගේ ලෙඩ දාගන්නේ නේද? එහෙම චුගර් කරගෙනම මැරෙන්න. නැත්තම් කියන්න බෑ මාමලා පුතාලා, නන්දලා පුතාලා, මාමලා දුවලා, අක්කලා නංගිලා, අයියලා නංගිලා හරි ගැටලු ඇති කර ගන්නවා. ඒ නිසා මේ කාටවත් අමුතුවෙන් සලකන්න යන්න එපා. සැලකුවට කමන්නේ නැති කාට හැබැයි. අමාරුකෙක් ඉන්නවනම් අමාරුවෙන් ජීවත් වෙන එක නම් ඒකට සලකන්න. ඉස්සෙල්ලා හම්බෙච්ච එකා කියලා එහෙම සලකන්න යන්න එපා. සමහරගේ වැඩිපුර ලකුණු හම්බෙන්නේ ඉස්සෙල්ලා ඒකාට. එහෙම කරන්න එපා. ඔක්කොම එක වගේ සලකන්න. හැබැයි යම් දරුවෙකුට අඩුපාඩු තියෙන අමාරුවෙන් ජීවත් වෙනවනම් ඒ දරුවෙකුට ටිකක් වැඩිපුර හිතුවට කමන්නේ. ඒකට අනිත් අයට කියලා හැම වෙලේම පුළුවන් තරම් විවෘත වෙන්න. කාගේවත් වචනට යට වෙන්න එපා. එහෙම කරන්න බැයින ආනන්ද කිඹුල් ගොඩ ඉන්න පන්සල ගාඳුරු කෙනෙක් මොන හරි කරන්න ඉතින්. මැරෙන්නකම් පින්දේ. මම ඉන්නකම්. හැමදාම නම කියව ගන්න ඕන නම් ඒවා එකක් කරොත් හොඳයි.
හැමදාම පොය දවසට හැමදාම පින් දෙනවා මැරෙනකම්. කවුද එතකොට මේකට සම්බන්ධ වුනේ? දැන් චුලෝදරගේ උදව්වට ඇවිල්ලා හිටිය කවුද? කන්හාවද්ද නාගරාජත් ඇවිල්ලා හිටියා චුලෝදරගේ තාත්තා. මහෝදර අනිත් පැත්තේ. දැන් මේ මිනිපණක බෙදා ගන්න තමයි මේ දැන් ප්‍රශ්නේ. යුද්ධ කරන්න දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් උදින් කතා කරලා මිනිස්සුත් එක්කලා හරිය අමාරු වෙන දෙයක් කරගන්න ඈ කතා බහ කරලා ඕන තරම් දේවල් මිනිස්සුන්ට විසඳ ගන්න පුළුවන්. නමුත් මිනිස්සු එච්චර මිනිස්සුන්ගේ නුවණ නැහැ. එහෙම විසඳ ගන්න තරම්. මොකක් හරි අවුලක් දාගන්නව තමයි හදන්නේ. ඒකල තියෙන සම්තකෙත් නැති කරගෙන දැන් බලන්න දිව නඩු කියන ඒවා එහෙමනේ. කොච්චරව කතා බහ කරලා අනිත් මිනිස්සුගේ පැත්තට කල්පනා කරලා දෙයක් කරනවා නම් කොච්චර හොඳ එකපැත්ත අමසරු කමින් අල්ලගෙන ලෝභ කමින් අල්ලගෙන උන් අතාරින්න කැමතිත් නැහැ. චුට්ටක් ඉතින් අපි ඊට සාකච්ඡාවේ විසඳ ගන්න තියෙන ප්‍රශ්න හරිය ලේසි. ඉතින් සාකච්ඡාවේ විසඳ ගන්න නම් ඉතින් මේ නම්‍යශීලී වෙන්න ඕනේ, බුද්ධමත්ව කල්පනා කරන්න ඕන. ගුණයක් ධර්මයක් තියෙන්න ඕනේ, සීලයක් ගුණයක් තියෙන නැතෝ ඉතින් මිනිස්සුත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න බෑ. මේකයි. ඉතින් ඊට පස්සේ සමිද්දි සුමනෝ නාම දේවෝ ජේතවනේ තිතං රාජායතන මාදාය අත්තනෝ භවනං සුභං. සමිද්දි සුමන මේ කියන මේ දෙවියා ජේතවනේ පිහිටි කිරිපළු නුගරුකක් තමගේ සොඳුරු විමානය කරගෙන වාසය කළා. සමිද්දි සුමන දෙවියා කොහෙද හිටියේ? ජේතවනාරාමේ කිරිපළු නුගරුකක් තිබුණා. ඒ කිරිපළු නුගරුක විමානය කරගෙන තමයි සමිද්දි සුමන හිටියේ. බුද්ධානුමතියයිව චත්තාකාරං ජිනෝ පරි දාරයන්තෝ පාගංචි ථානන්තං පුම්බවත්තකං. තමුන්ගේ පෙර මනුස්සාත්මයක් ගත කරපු ඒ නාගදීපයට බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ඉදා උන්වහන්සේට ඉහළින් කිරිපළු නුගරුක චත්‍රයක් හැටියට ඔසවගෙන පැමිණෙන්න සමිද්දි සුමන දෙවියට වාසනාව ලැබුණා. එතකොට කලින් ආත්ම භාවයක මනුස්ස ආත්මයක් ගත කරමින් නාගදීපේම හිටපු කෙනෙක් කවුද? සමිද්දි සුමන. කලින් ආත්ම භාවයක නාගදීපේම අසුරු කරගෙන හිටපු කෙනෙක් තමයි මේ සමිද්දි සුමන කියලා දෙවියෙක් වෙලා ජේතවනාරාමේ කිරිපළු නුගරුකක අධිග්‍රහිතව වාසය කළේ. බුදුරජාණන් වහන්සේ නාගදීපයට වඩින්නකොට අහසින් සමිද්දි සුමන තමයි චත්‍රයක් වගේ අර කිරිපළු නුගරුකත් අල්ලගෙන භාගතුන් වහන්සේට සේවන සලසන්න අහසින් භාගතුන් වහන්සේත් එක්ක නාගදීපෙටම නැවත එන්න සමිද්දි සුමනට වාසනාව ලැබුණා. ඉතින් දේවෝහි සෝනාගදීපේ මනුස්සෝනන්තරේ භවේ අහෝසි රාජායතන ඨිතඨානේ සහද්දස. ඒ දෙවියා පූර්ව එක්තරා ආත්මික නාගදීපේ මිනිස්සෙක් වෙන්දෙද්දී තමන් අද කිරිපළු නුගරුක පිහිටවන තැන නාගදීපේ කිරිපළු නුගරුක දැන් පිහිටවන තැන අතීතයේ එක්තරා දිනක ලස්සන සොඳුරු දර්ශනයක් දැක්කා. මොකද්ද? පච්චේක මුද්දේ මුඤ්ඤත්ති දිස්වා චිත්තං පසාදිය පත්තසෝදන සාඛාමි තේ සම්පාදාසිතේනසු. පසේ බුදුරජාණන් වහන්සේ කිහිපනම දන් වළඳන ආකාරය දැක්කා. ඒ දැක්කම ඔහුට හරිය පැහැදීමටපත් වුණා. ගස්වල කොලාතු කඩලා ඒ වගේ පාත්‍ර පිස දාන්නට උන්වහන්සේලාට පූජා කළා. පාත්‍ර පිස දාන මොනවද පූජා කළේ? ගස්වල කොලාතු කඩ ඒ වගේ ඉතින් සෝවියට් පේපර් තිබුණේ නැහැ. ගස්වල කොලාතු කඩලා අර පසේ බුදුරජාණන් වහන්සේලාට දුන්න පාත්‍ර පිස දාන්න.
නිම්බත්ති තස්මින් රුක්ඛස්මින් ජේතොයානේ මනෝරමේ ද්වාර කොට්ටක වස්සම්මේ පච්චාබයවෝසිසෝ. එසේ පසේ බුදුරජාණන් වහන්සේලාට වතාවත් කිරීම නිසා ඔහු මේ පින් බලයෙන් සවැත් නුවර මනෝරම්‍ය වූ ජේතවනයේ වටා ඇති ප්‍රාකාරයේ පිටින් දෙන කිරිපළු නුවරේ දෙවියෙක් වෙලා උපන්නා. කොන්න පසේ බුදුරජාණන් වහන්සේලාට පාත්‍ර සෝදන්න පාත්‍ර පිසදා ගන්න කරපු උපකාරයෙන් පසුව ඔහු සවැත් නුවර ජේතවනයේ කිරිපළු නුවරේ දෙවියෙක් වෙලා උපන්නා. බලන්න එතකොටනේ දැන් ස්වාමීන් වහන්සේ නමක් වුණත් දානකට මානකට වැඩියාම පුළුවන් තරම් විදි වතාවක් කරන්න. තමාර ඉන්න ගෙදර දාන දෙනවා. ඔය එක්කෙනෙක් දෙන්නෙක් වෙනවා අනිත් දාන ටිකක් බෙදන්නවක්වත් එන්නේ නැහැ. සමහරව ඔය අස්සක් අල්ලගෙන පැත්තක් අල්ලගෙන හැංගිලා ඉන්නවා. එනිසා දානකට ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම ගෙදරක දානයක් දෙනවා නම් පින්කමක් කරනවා නම් ඉක්මනට ඉදිරිපත් කළා ඒ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරන්න අපෝපස්ථාන කරන්න. ඒ වගේ පින් ඇස්සෙනවා. ඒ පින් වලින් තමන්ගේ ජීවිතවලට යහපත උදා වෙනවා. සංඝ රත්නයේ දෙන්නේ හිත පහදවගෙන දෙන්න සංඝයාට කියලා හිතාගෙන. දැන් ගස්වල කොළාතු ටිකක් කන්න දීලා මේම නම් දැන් දන් ටිකක් එහෙම දුන්නා නම් කොහොමද? මේක ඒ නිසා ඒවා හොඳට අපි තේරුම් ගන්න ඕන. දේවාති දේවෝ දේවස්ස තස්ස රුද්ධින්ච පස්ය ඉදං පානිතං තංච තං සාරුක්ඛං නිදානේ. දේවාති දේවෝ අපේ භාග්‍යතුන් වහන්සේ දෙවියාට සිදුවන අභිවෘද්ධිය කිරිපල් නුගරුක පිහිටීමේ ස්ථාන සිදුවන යහපතත් හොඳින් දැකලා කිරිපළු නුගරුකත් සමග දෙවියාව නාගදීපයට රැගෙන වැඩියා. කාට වෙන යහපත දැකලාද? දෙවියාට වෙන යහපතක් දැකලා නුගරුක පිහිටින ස්ථානෙට වෙන යහපතක් දැකලා තමයි මේ දෙවියාව එකතු කරගෙන වැඩියේ. සංගාම මධ්‍යේ ආකාශේ නිසින්නෝ තත්නායකෝ තමන් තමෝ දෝතේ සං නාගානම් වින්සනන්නකා. මේ මහෝදර චුලෝදර මාමත් බෑන තතරම මහා පිරිවර එකතු වෙලා භයානක යුද්ධ මැද්දේ ලෝකනායකයන් වහන්සේ අහසේ වැඩ හිටියා. දැන් දෙපැත්තට එකතු වෙලා මහෝදරේ ගෲප් එක වෙනම ඉන්නවා. චුලෝදරේ ගෲප් එක වෙනම ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මැද්දේ ඇවිල්ලා අහසේ වැඩ හිටියා. පුළුවන් නම් අවාගන්නකො. නාගදීප ගියානේ මතකද? අරමෝදෙන් ගියේ. එතකොට මවහා ගන්න ඉතින් මේවා මෙහෙම දවස්වල තියෙන්නේ නැති කියලා. ඉතින් දැන් ඊර්දි බලේ මහා අන්ධකාරය නැවුවා ඊට පස්සේ. මේ නාගයෙක්ම দমনය කරන්න මහා අන්ධකාරය නැවුවා. අස්සසින්තෝ භයත්තේති ආලෝකං පවිදංසයි තේ විශ්වාසුගතං තුට්ඨා පාදේවං දිසුං සත්තුනෝ. මෞනලක අන්ධකාරය නිසා බියටපත් වෙච්ච නාගයෝ මහත් ඇත්සසිල්ලක් ඇති කරමින් භාග්‍යතුන් වහන්සේගේ අර ඌර්ණ රෝම ධාතුවෙන් විහිදෙන ආලෝකයක් භාග්‍යතුන් වහන්සේ නිකුත් කළා. දැන් අන්ධකාරය වුණාට පස්සේ මේ ඔක්කොම මොකද වුනේ? බියටපත් වුණා. බියටපත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඌර්ණ රෝම ධාතුවෙන් පිට වෙනවනේ ආලෝකය, සෞම්‍ය වූ ආලෝකය. ඒ ආලෝකයේ වැටෙනකොට මේ අය හරි සතුටටපත් වෙලා ඒ ආලෝකයේ සුගතයන් වහන්සේවත් භාග්‍යතුන් වහන්සේ හොඳින් දැකගත්තා. මහත් ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ පාකමල් ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. තේසං ධම්මං අදේසේසි සාමග්ගිකරණං දිනෝ
උබෝ පිතේ පතේ තාතං පල්ලංක මුනිනෝදු අපගේ භාගතුන් වහන්සේ දෙපාර්ශ්වයේ මේ නාගයන් අට සමගියට හේතු වන මිහිරි ධර්මයක් දේශනා කළා. දෙගොල්ලෝම සමගියට හේතු වන ධර්මයක් භාගතුන් වහන්සේ වෙලාවේ දේශනා කළා. ඉතින් මේ ධර්මය අහලා නාගය හරි ප්‍රීතියටපත් වෙලා අපේ මුනිදානන් වහන්සේට මහානීය වූ මණික් පළඟ පූජා කළා. මහානීය වූ මණික් පළඟ පූජා කළා. ඒකෙන් මන්ට මේ ප්‍රශ්න ඇති වෙනවා නම් හොඳම දේ මොකද්ද? දෙගොල්ලන්ටම නැතුව පූජා කරන එක. අක්කටත් නෑ, මල්ලිටත් නෑ, අයියටත් නෑ, ශාසනයට පූජා කළා. ප්‍රශ්නේ ඉවරයි. සමගියෙන් විසඳ ගන්න බැයි නම්, සමගියෙන් බෙදා ගන්නත් බැයි නම් ඒක තමයි හොඳම විසඳුම. මහා මුනිදානන් වහන්සේට මහානීය මණික් පළඟ පූජා කළා. එතකොට භාගතුන් වහන්සේ පූජා කළේ මොකද්ද? උබෝ පිතේ පහිතාතම් පල්ලංකම් මුනිදෝ අදු පළඟයි පූජා කළේ. මණික් පළඟයි පූජා කළේ. සත්තා භූමිගතෝ තත්ත නිසිද්ධිත්වානවාසනේ තේහි දිම්බන්න පානේ නාගරාජේ තප්පිතෝ අපගේ ශාස්ත්‍රඥ අහසින් බිමට වැඩලා පූජා කරපු මණික් පළඟේ වැඩ සිටියා. නාරජ්ජුරුව විසින් පිළිගන්නන ලද දිව්‍ය වූ ආහාර පානයන්ද අපේ භාගතුන් වහන්සේ දානෙට වැළඳුවා. තේ ගලට්ටේ ගලට්ටේච බුජගේ අසීති කෝටියෝ සරණේ සුත සීලේසු පතිට්ඨාපේසිනායකෝ අපේ ලෝකනාථයන් වහන්සේ මුහුදු වාසී පොළොව වාසී 80 කෝටියක් පමණ නාගයන් උතුම් තිසරණ පංචශීලයේ පිහිටවා වදාලා. මේ අය මුකේද සමාදන් කරේ තිසරණ පංචශීලයේ පිහිටුවා. මේ වෙලාවේ විශේෂ සිද්ධියක් වෙනවා. මහෝදරස්ස නාගස්ස මාතුලෝ මනියක්කිකෝ කල්යාණියං නාගරාජා යුද්ධං කාතුම් තයින්ගතෝ මහෝදර නාරජුරුවන්ගේ මාමණ්ඩියක් වෙච්ච මහෝදරගෙත් මාම කෙනෙක් වෙච්ච කැලණියට අධිපති වෙලා හිටපු මනියක්කික නාගරාජයාත් තමුන්ගේ පුතාට උදව් කරන්න යුද්ධයට උදව් කරන්න නාගදීපෙට ගිහිල්ලා හිටියා. එතකොට මහෝදරගේ උදව්වට කවුද ගිහිල්ලා හිටියේ? මනියක්කික නාරජුරුව ගිහිල්ලා හිටියා නාගදීපෙට. බුද්ධාගමං පඨමේ සුත්වා සන්දං මුදේසනං තිතෝ චරණ සීලේසු තත්තායාති තථාගතං බුදුරජාණන් වහන්සේ මුලින් මහියංගුණිට වැඩි අවස්ථාවේ වදාළ ධර්ම දේශනාව අහලා මන්යන්කික නාරජුරුව ඒ වෙලාවේ තිසරණ පංචශීලයේ පිහිටියා. මතකද? මහියංගුණිට වැඩි වෙලාවේ මන්යන්කික නාරජුරුව හිටියන් සුමන සමන් දෙවියොත් ඉන්න තැන සුමන සමන් දෙවියෝ සෝවාන් වුණා. මන්යන්කික නාරජුරුව ඒ වෙලාවේ භාගතුන් වහන්සේගේ ධර්මය අහලා තිසරණ පංචශීලයේ පිහිටියා. ඉතින් මෙහිදී තථාගතයන් වහන්සේ මේ වගේ ඉල්ලීම කළා. මොකද්ද කළේ? මහති අනුකම්පානු කතානාතතයායන් තවාන වමනේ සම්මේ මයං භස්මි භවාමයි. අනේ ලෝකනාථයන් වහන්සේ ඔබ වහන්සේ අපට මහත් අනුකම්පාවෙන්මයි මෙහි වැඩි. ඔබ වහන්සේ නොවැඩියා නම් අපි හැමෝම අලු වෙලා යන්ට තිබ්බා. අපි හැමෝම අලු වෙලා යන්ට තිබ්බා. ඔබ වහන්සේ නොවැඩියා නම් බලන්න මොන යහපතක් දුන්නේ කියලා. අනුකම්පාමයං පිතේ විසුන්නෝතුම් මෝදේ පුනරාගමනෙත් ගමනේ නිත් වාස භූමින් මනෝමම
කිසිවෙක් කෙරෙහි මමත්වයක් නැති මහා කාරුණිකයන් වහන්සේ මේ කැලණි ප්‍රදේශයේ මාගේ නාග භවනයට යලිත්තරක් වැඩම කරලා වෙන වශයෙන් අපිටත් ඔබ වහන්සේගේ අනුකම්පාව දක්වනසේක්වා කියලා මණියකිරණා රජුරු බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. කොහෙද? නාගදීපේදී ආරාධනා කළා ඉස්සෙල්ලා. අනිත් අය වගේ වෙන වශයෙන් මටත් අනුකම්පා කරලා කැලණියටත් වඩින්න කියලා ආරාධනා කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ සාමාන්‍යයෙන් ආරාධනා පිළිගන්නේ කොහොමද? නිස්සද්ද. ආරාධනා පිළිගත්තේ නැත්නම් භාගතුන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා ඒ ආරාධනා පිළිගන්නේ නැහැ කියලා. දැන් ආනන්ද හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ එක තැනකදී අවස්ථා 3 ගානේ ස්ථාන 16කදී ඕලාරික නිමිති පවත්වලා තියෙනවනේ. භාගතුන් වහන්සේට ආයු කල්පයක් වැඩ ඉන්න ආරාධනා ලැබෙයි කියලා. ආරාධනා කරයි කියලා. නමුත් ඒ හැම මොහොතකම මාර්යා ආනන්ද හාමුදුරුවන්ගේ හිත වසා ගන්නවා. ඒ හැම අවස්ථාවකදීම ආරාධනා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ආය සංස්කාර ධර්ම අතහැරියා. ආය සංස්කාරය අතහැරියට පස්සේ මහා පොළොව එල්ලුම් කෑවා. මේකට බය වෙන ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මේ මොකද මහා බෝධි දරාගියේ හේතු 8ක් කිව්ව භූමි චලන හේතු 8ක් කිව්වා. හරිද? හේතු 8ක් කියලා කිව්වා. තථාගතයන් වහන්සේ ආය සංස්කාරය අතහැරියා. තව 3 මාසෙකින් තථාගතයන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ පුවර්තන ශාලවන උද්‍යානයේ පිරිනුවම් පානවා. අනේ ස්වාමීනි අපිට අනුකම්පා පිණිස කල්පයක් වැඩ සිටිනසේක්වා ආරාධනා කළා. ආනන්ද දැන් පරක්ක වැඩි. තුස්නි බෝධ පිළිගත්තද? නෑ. දැන් පරක්ක වැඩි. ආනන්ද ඔබට මම මේ තැන්වලදී ඔබට ඕලාරික නිමිති පෑවා. නමුත් ඔබ ආරාධනා කළා. ඔබ ආරාධනා කළා නම් පළවෙනි අවස්ථාවේ මම ප්‍රතික්ෂේප කරයි කිව්වා. දෙවෙනි අවස්ථාවෙත් මම ප්‍රතික්ෂේප කරයි කිව්වා. තුන්වෙනි වතාවෙත් ඔබ කිව්වා නම් මම පිළිගන්නවා. කියන්නේ නිමිත්තක් පානවා කියන්නේ ඉඟි කරනවා කියන එක. දැන් අපිට මොන හරි දෙයක් ඉඟි කරන්න පුළුවන් නේ. දැන් අපිට දැන් වචනයෙන් අපි කියලා මොන හරි දෙයක් මේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අපි මොන හරි හිතන්නේ දැන් අතන මොන හරි දැන් මල් වට්ටියක් තියෙනවා. අපිට ඇහින් ඕන පෙන්වන්න පුළුවන් අතන මල් වට්ටියක් තියෙනවා කියලා. ඒක ඕලාරික නිමිත්තක් නෙමෙයි. අපිට අත දික් කරලා කියන්න පුළුවන් අන්න අතන වචන නැතුව අන්න අතන මල් වට්ටියක් තියෙනවා කියලා. ඒක ඕලාරික නිමිත්තක්. එහෙම නැත්නම් කටින්ම කියන්න පුළුවන් අන්න අතන මල් වට්ටියක් තියෙනවා ගෙලින් කියලා. ඒක ඕලාරික නිමිත්තක්. දැන් මේකත් කෙලින් භාගතුන් වහන්සේ වචනයෙන්ම කිව්වා. කොහොමද කිව්වේ? යම් කෙනෙක් සතර ඉරිදිපාද ධර්මයන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉරිදිපාද ධර්මයන් වඩලා තියෙනවා නම් මනාවකට බහුලකට වඩලා තියෙනවා නම් කැමති නම් මේ කෙනාට ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. නැත්තම් ආයුෂ් කල්පයකට වඩා වැඩියෙන් වුණත් වැඩ ඉන්න පුළුවන් කියලා නිස්සත් වෙනවා. ඔද ඕලාරික නිමිත්ත. පැහැදිලිද දැන්? ඒ කියන්නේ මොකද්ද? දැන් භාගතුන් වහන්සේ සතර ඉරිදිපාද ධර්මයන් මනාවකට බහුලකට වඩලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ මොකක්ද? තථාගතයන් වහන්සේට ඕන්න ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා. ඒ තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ? මාර්යා අවබෝධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ, හිත වහ ගන්නවා. ආනන්ද හාමුදුරුවන්ගේ හිතත් මාර්යා වහගත්තා නම් අපි ගැන කවර කතාවද? අපි මොක්කුද? එනිසා ඉතින් අපිට කරන්න බැරි දෙයක් නෑ මාර්යාට. මේ අල්ලේ ඉන්නේ අපි. අපි ඉතින් අර අමාරුවෙන්
කොහොම හරි ඔය සසර පිනකින් හරි මේ යන්තම් යපිලා ඉන්නවා. ඒකයි කියන්නේ පින් කරන්න කියලා. නැත්තම් විසියලා යනවා. මේ ශාසනය වුණත් ඉන්න ලේසි නෑ. කොච්චර උඩ දාගෙන පත්තරවල දාගෙන ඇවිල්ලා මහානෙච්ච උන් හිටියා. දැන් ගන්න කතාවක් බඳ ළමයිනුත් ඉන්නවා. සිය පවුල පත්තරෙන් දාලා වහනුනේ. දැන් ළමයිනුත් ඉන්නවා. ඉන්නේ ලැජ්ජයි. ඒ නිසා රාග දේශ මොහ හිතේ තියෙනවා නම් යම් කෙනෙක්ගේ මොනවා වෙන්න බැරිද? දැන් අපිත් අර ඉන්න මං ගෙදාර කිව්වේ රබර් බෝලයක් වතුර ආස්සේ තියාගෙන තද කරගෙන අල්ලගෙන ඉන්නවා. පොඩ්ඩක් හරි අත මිසුනොත් වංගාලා යන උඩට. ආස්සේ තියාගෙන අල්ලගෙන තද කරන් ඉන්නකම් හොඳයි. භාගතුන නිස්සබ්දව ආරාධනාව පිළිගත්තා. ඒ පිළිගෙන නාගදීපේ රාජායතන චෛත්‍ය නැමැති මේ කිරිපළුරුක පිටවා වදාලා අරගෙන මේ සමිද්දි සුමන දෙවියා සමගගෙන ආපු කිරිපළුරුක පිටවා නාගදීපේ භූමියේ පිටවා. අපේ ලෝකනාථයන් වහන්සේ රාජායතන කිරිපළුරුකත් මහානීය වූ මණික් පළඟත් නාරජවරුන්ට වන්දනාමාන කරන්න ලබා දුන්නා. පාරිභෝග චේතියම් මයං නාගරාජා නමස්සත තම්බවිස්සති වෝතාත හිතායච සුඛායච නාරජ්ජුවෙනි මාගේ පාරිභෝගයේ චෛත්‍ය නිසි පරිදි පූජෝපහාර පවත්වලා වත් පිළිවෙත් කරලා නමස්කාර කරන්ද තම් භවිස්සති වෝතත හිතායච සුඛායච මේ බුදු පූජාවක් පිළිවෙත් කොට බොහෝ කාලයකට හිතසුව පිණිස පවතිවි. පාරිභෝගික චෛත්‍යයට නිසි පූජෝපහාර පවත්වන්නලු. එතන මෙලික් පළඟ අරන් ගියාද? භාගතුන් වහන්සේ මේ රුගන්ඩ කුටියෙන් තියාගන්න නෑ. ඒ වැඩ ඉඳලා ඒක පාරිභෝගික වස්තුවක් බවට පත් කරලා ඔවුන්ටම නැවත දුන්නා. වැඳ පුදා ගන්න පුද පූජා පවත්වලා පින් රැස් කර ගන්න කියලා. ශාසනයට දෙන්න දේ හැමදාම යහපත වෙන්නේ ඒකයි. යමක් සංග්‍රහ පරිහරණය කරනකොට ඒකෙන් සිද්ධ වෙන පින් වැඩිද නැද්ද? මහා පිනක් රැස් වෙනවා. දැන් බලන්න මේ ඉඩ කඩන් වල මේ කමතක් නෙමෙයි. හරි මේක බලන්න දැන් මොනතරම් ධර්මය ඇහෙනවද කියලා, මොනතරම් පින් කරනවද කියලා, කොච්චර මිනිස්සු දන් දෙනවද කියලා, කොච්චර පිරිත් කියනවද කියලා. කාටද මේ වගේ යහපත දුන්න මිනිස්සුන්ට යහපත කරගන්නවද කියන එක නම් ගැටලුවක් ඉතින්. ඒ ඇති මේ මාතෘකාව. ඊට පස්සේ ඉච්ඡේමාදින් සුගතෝ නාගානං අනුශාසනං තත්වාජේතවනං ගතෝ ලෝකානුකම්පකෝති. සියලු ලෝක සත්‍යයන්ගේ පතල මහා කරුණායති සුගතයන් වහන්සේ නාගයන්ට මෙලොව පරලොව දෙකේම හිතසුව පිණිස පවතින මේ උතුම් අනුශාසනාවන් වදාරලා යලි දෙව්රමටම ජේතවනාරාමයටම භාග්‍යවතුන් වහන්සේ පෙරලා වැඩම කළා. කැලණියත් ඔයත් එක්කම කැලණිත් ගිහිල්ලා නේද? තතෝසෝ තතිවස්සේ නාගින්දෝ මනියක්ඛිකෝ උපසංකමිත්වා සම්බුද්ධං සහ සංඝං නිමත්තේ. භාග්‍යවතුන් වහන්සේ දිසා තමුන් කරපු අරිම මනියක්ඛික නාරජුලන්ට මතක් වුණා. ඒ ඊට වසර 3කට පස්සේ ඉතින් වෙසක් මාස පුර පක්ෂේ තුදුස්වක දවසක සවස් යාමේ මිනිස් විසින්
පිරිස් සහිතව දඹදිවට ගියා. කවුද? මණියක් කියන රජුරු මිනිස් වෙසක් නවාගෙන පිරිසත් එක්ක කොහෙද ගියේ? සවැත් නුවරට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට කරා එළඹිලා භික්ෂු සංඝයා සමග තමුන්ගේ නාග භවනට වඩින්න කියලා ආරාධනා කළා. ඒක නාගයින්ට මිනිස් වෙසක් මවා ගන්නත් පුළුවන්. දැන් මේ හිතන්නකෝ දැන් සමහරු කියනවනේ මේ දැන් බුදුරජාණන් වහන්සේ වඩින්ට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට ලංකා භූමියේ මිනිස් වාසයක් තිබ්බද? මිනිස් වාසයක් තිබුණේ නැහැ. නමුත් යක්ෂයෝ හිටියා, නාගයෝ හිටියා. සමුද්‍රයෙන් ගත්තු නාගයෝ හිටියා. නාගදීප නාගයෝ හිටියා. කැලණී නාගයෝ හිටියා. හැමදෙම නාග පිරිවරාගෙන හිටිය. මේ කියන්නේ මේකට මනුස්ස වේශයක් මවා ගන්නත් පුළුවන් කියලා. එතකොට මනුස්ස වේශයක් පවා මවාගෙන හිටපු යම් නාගයෝ මේ භූමියේ ජීවත් වෙන්න නැති. ඊයේ පෙරේද හොයාගත්ත නේද අර ලෙන කිමුණාද ආයුධ වගේක්? අප්‍රිකාවටත් වඩා පරණ ආයුධ වගේක් තියෙනවා කියලා හම්බුනේ. ඉතින් ඒවයින් කියන්න බෑ මේ රාවණෙක් හිටියා කියලා මේ. මේවා උස්සගෙන ඇවිල්ලා රාවණෙක් ගොඩ ගන්න හදන්න එපා. මේ කියන්නේ කොහොමද ඉතින් ඒව තිබුණේ කියලා හිතා ගන්නද එතකොට? විජය රජතුමා මේ ලංකා භූමියට එනකන් මිනිස් වාසයක් කියන එකක් මේ භූමියේ තිබුණේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් නාගබාණට වඩින්න කියලා කාටද ආරාධනා කළේ? බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වලා අවුරුදු 8යි. ජේතවනයේ වැඩ හිටපු අපේ බාලතුමා 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මණියක් ඉද නාග රාජ්‍යයේ ආරාධනෙන් පසුදා වෙසක් පුන් පොහෝ දවසේ දන් වළඳන වෙලාවට බාලතුන් වහන්සේ මනාකොට සිවුරු පොරවගෙන දෙපළ සිවුර පාත්‍රය අරගෙන කල්යාණි ප්‍රදේශයේ මණියක් ඉද නාරජුරුවන්ගේ නාග භවනට වැඩම කළා. ඉතින් ඉස්ලාම ආරාධනාව සිද්ධ කළා භාග්‍යතුන් වහන්සේ නාගදීපයට වැඩියට පස්සේ නේද? ඊට කලින් මහියංගනයට වැඩියට පස්සේ ආරාධනා කළා. ඊට පස්සේ නාගදීපයට වැඩියට පස්සේ ආරාධනා කළා. අන්තිම වතාවේ ජේතවනාරාමයට ගිහිල්ලාම ආරාධනා කළා වඩින්න කියලා. තේරුණාද? මොනතරම් ශ්‍රද්ධාවන්තද නේ? දැන් ඉන්න කෝල් කරලා කියන්නේ. දැන් ඉන්නේ කෝලුත් SMS එකක් දානවා. තේරුණාද? ඒ SMS උත් නෑ මැසේජ් එකකින් දානවා ඩේටා පොඩ්ඩක් විතරනේ යන්නේ. ඉතින් එහෙමයි දැන් ඉන්න අයගේ ශ්‍රද්ධාව. ඉතින් ඊට පස්සේ කල්යාණ චේති අට්ඨානේ කතේ රතන මණ්ඩපේ මහරහම්මි පල්ලංකේ සාසංගේ නුපාවිසි. ඔන්නවත් ලියාගන්නේ කල්යාණ චෛත්‍ය ස්ථානයේ පිහිටා ඇති භූමියේ නාග රජුරුවන් විසින් කරවන ලද කතේ රතන මණ්ඩපේ මණික් මණ්ඩපයක මහානීය වූ වැඩ හිඳින පළඟක් වෙත අපේ භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග පිවිස වදාළා. එතකොට මණික් මණ්ඩපයක තමයි මේ පළඟ සකස් කරලා තිබ්බේ. තේරුණාද? මණික් මණ්ඩපයක භාගතුන් වහන්සේ වැඩ ඉන්න මේ පුටුවක් සකස් කරලා පළඟක් සකස් කරලා තිබ්බා. ඒක ඉතින් හැබැයි ඒක මණික් පුටුවක් කියලා නෑ මෙතන. තේරුණාද? රතන මණ්ඩපේ රතන ඇත්ත. මණ්ඩපේ මණික් වලින් හදලා තිබ්බේ. රතන මණ්ඩපේක භාගතුන් වහන්සේ වැඩ ඉන්න පළඟක් තැන්පත් කරලා තිබ්බා. එතකොට කැලණියේ එතකොට තියෙන්නේ මොකද්ද? ඒ රතන මණ්ඩපය මණික් මණ්ඩපයක තිබ්බ පළඟක්. නාගදීපයේ තියෙන්නේ මිනි පළඟ. මණි පල්ලංකම් වචනෙම කිව්වේ මිනි පළඟ මණික් පුටුව තියෙන්නේ නාගදීපේ. මන්නේ කියන්නේ මේවා මහාංශ කියන්නේ. එන ඔබ රණ්ඩු වෙන්න එපා දැන්.
හරිද? හිතන්න දෙන්නේ එච්චරයි. මිනි බලඳ එක්ක නාගදීපේ තියෙනවා නැත්නම් කැලණියේ තියෙනවා. නැත්නම් රතන මණ්ඩපේ එක්ක කැලණියේ තියෙනවා නැත්නම් නාගදීපේ තියෙනවා. කල්යාණි මහාසයයට නමස්කාර වේවා, නාගදීප මහාසයයට නමස්කාර වේවා කියලා උදේ හවස වඳින්නයි තියෙන්නේ. මැණික් පුටුව කොහෙද කියලා හොයන්න එපා. සමහර හොයන්නේ ඕනේ. මේ ධර්මයක් හොයනවා නෙමෙයි. මේ ඊපෙර තමයි කතා කරලා අහන එක්කනේ. ආන්දරනේ මේ මොන බුදුරජාණන් වහන්සේද? පුස්ස බුදුරජාණන් වහන්සේගේ. පුස්ස බුදුරජාණන් වහන්සේ බෝධිය හොයනවා මෙයා. මයින් කතා කරලා එක පොතක පුස්ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය මේව කියලා දෙනවා. තව තැනක මේව කියලා දෙනවා. තව තැනක මේව කියලා දෙනවා. ඇත්තම බෝධිය මොකක්ද කියලා අහනවා මගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ අම්නාතුපුර උඩමළුවේ වැඩ ඉන්නවා. අනේ අපගේ වැදලා පුදලා එනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ බුදුරජාණන් වහන්සේලාගේ බෝධි කටපාඩම් කරපංගු මං. ඊදවස් මං ගානේ මම දන්න නමකින් ආගන්න දැන් පොතකුත් නැහැ මම මේ බණකට යන ගමන් දන්න නමකින් ආගන්න කෝල් කළා කියලා. එහෙම ඒවා තමයි අහන්නේ. හරිද? මේ මොකක් හරි මේ දහම් කාරණාවක්වත් අහගෙන නේද? බෝධිය තමයි හොයන්නේ. ඉතින් අනේ කවන්නේ රූපත් ඒවා. භාගතුන් වහන්සේ පිරිවර සහිත නාගරාජිතා සතුරු සිතින් යුක්ත දිව්‍ය වූ භෝජනේ භාගතුන් වහන්සේවත් සංඝ පිරිසවත් සන්තරපණය කළ දිව්‍ය ආහාර පාන හොඳින් වැළඳෙව්වා. කල්යාණ භූමියේ ලොවට මහත් අනුකම්පාවට අපේ ශාස්ත්‍රඥ මණ්‍යකිත නාරජ ප්‍රදාන නා පිරිසට මధుර වූ දේශනාවක් දේශනා කොට වදාලා ඊට පස්සේ මණික් මණ්ඩපේ අහස තන නැගී සුමනුපුර පර්වත මුදුනට වැඩම කළා. සමනල ගිරි හිසට වැඩම කළා. කැලණියෙන් තමයි භාගතුන් වහන්සේ යන කොහෙටද වැඩි? ශ්‍රී පාදයට වැඩි, සමනල කන්දට වැඩි. සුමනුපුර පර්වත මුදුනට වැඩම කළා. ඒ පර්වත මස්තකයේ සිය පාද ලාංඡනය දක්වා වදාළා. ඒතර භාගතුන් වහන්සේ සුමනුපුර පර්වතයට වැඩි අහසින් අහසින් වැඩම කළා තමයි සුමනුපුර පර්වතයේ මේ මස්තකේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළේ. තේරුණාද? මේකේ තියෙන්නේ මේ කියන්නේ. මේ කියන අදහස් තියෙනවා ඇති. කට්ටිය කියන භාගතුන් වහන්සේ සිරිපාගම පැත්තෙන්ලු පයින් වැඩි සිරිපාද. ඒ පැත්ත මිනිස්සු කියන්නේ. ඒ පැත්ත ගාමගෙන කුරුවිට පැත්තෙන්ලු වැඩි. සමහරු කියන 60 පැත්තෙන්ලු වැඩි. මේ මේ තියෙන අහසින් වැඩි භාගතුන් වහන්සේ. ඉතින් තස්මින් පබ්බත පාදම්මේ සාසංගෝ යතා සුඛං දිවාරිහාරං කତ୍වාන දීගවාපින් උපාගමි. ඒ සමන්කුළු පව පාමුල 500ක් භික්ෂු සංඝයා සමග භාගතුන් වහන්සේ සූපාසු ධ්‍යාන සමාපatti විහරණේ දවල් කාලේ දිවා විහරණේ කොට වදාලා. ඒ අහස් ගමනින් දීගවාපියට අහසින්ම දීගවාපියට වැඩි 500ක් රහතන් වහන්සේලා සමග තත්ත චේතියතානම්මි සසංගෝච නිසීදිය සමාධින් අප්පයිනාතෝ තානගාරව පත්තිය. ඒ ප්‍රදේශයේ දීගවාප චෛත්‍ය ස්ථානයේ අනාගතයේ පිහිටන තැන අපේ භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග සමාපatti සෝයෙන් වැඩ සිටියා. ඒ ස්ථානයේ දෙවියන්ගේ පුද පූජාව සුදුසු ආකාරයෙන් ගෞරවයට පත් වුණු පිළිද නිරෝධ සමාපත්තියෙන් මේ භූමිය දීගවාපි භූමියේ භාගතුන් වහන්සේ වැඩ සිටියා. තතෝ උට්ටාය තානම්ම තානාතානි සුකෝවිදෝ මහාමේඝ වනාරාම මඨානුමාගමගාමුනි. ඒ දීගවාපි චෛත්‍ය පිහින ස්ථාන අහසට පැන නැගුණු තානාතාන නැමැති තථාගත බල ඥානේ දක්ෂෝ අප මහා මුනීන්ද්‍රයන් වහන්සේ බුදුවරයන් වහන්සේලා සමාපatti සෝය වැඩ වුන් තන මහා මේඝ වනයේ මහා මෙවුනා උයනේ මහා විහාරයේ පිහිට වී යුතු තැනට වැඩම කළා.
වැඩම කරලා මහා බෝධිත්ථානේ නිසීදිත්වා සසාවකෝ සමාධින්නප්පේනතෝ මහතු පට්ඨිතේ තත ශාවක සමපිරිසයිතු අපේ භාගතුන්ගේ මහා බෝධිය පීඨ ස්ථානයේ ස්වර්ණමාලී මහා චෛත්‍ය පීඨ ස්ථානයේ නිරෝධ සමාපatti වැඩ සිට වදාලා තුපාරාරම්මිතු පස්ස තිතට්ඨානේ තතේවච සමාධිතෝ ච උත්ථාය සීලාචේතියතානගෝ තුපාරාම ස්තූපේ පීඨ ස්ථානයේ කලින් අයුරින්ම නිරෝධ සමාපatti භාගතුන් වහන්සේ වැඩ සිටියා. ඒ නැගිටලා ශිලා චෛත්‍ය පීඨ ගන්නට වැඩියා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පරිවාර සම්පත්තිය යුක්තව අපේ බුදුරජාණන් වහන්සේ අහසින් බණ නැගිලා යලි දඹදිව ජේතවනයේට වැඩම කළා. ඒවං ලංකාය නාතෝ හිතමං මිතතම්ති ආයතින් පෙක්කමානෝ කියන මෙසේ අනන්ත අප්‍රමාණ අවබෝධ ඥානයකින් යුක්ත සම්බුදුරජාණන් වහන්සේ ලංකාදීපේ අනාගතේ තා යහපත් උදා වූ පිණිස අනාගත ඥානයෙන් බලා වදාරා තමන් වහන්සේ ලංකාදීපයට වැඩි අවස්ථාවේ ලංකාවේ සිටි අසුර නාගාදී ජනයාට යහපත පිණිස කරුණුද දැක වදාලා එමෙන් අතිශයින් දයා කරුණායි මහා කාරුණිකෝ ලොව එළිය කරන පහනක් බඳු බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවර තුන්වතාවක් වැඩම කළා. අපේ භාගතුන් තුන්වරක් වැඩම වදාළ කාරණේ නිසාවෙන් මේ ලංකාදීපය සත්පුරුෂ ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර වුණා. මේ ලංකාදීපේ ධර්මාලෝකයෙන් ඇතිවන ආලෝකයේද පිහිටා වදාලා තුන් වතාවක් වැඩේ නිසා සත්පුරුෂ ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර වුණා. මොකද්ද? අපේ මේ ලංකා භූමිය ලෝකේ ඉන්න බොහෝ බෞද්ධ සත්පුරුෂ ජනතාව ලංකා භූමිය ගැන හරීම විමසිල්ලෙන් තමයි පසු වෙන්නේ. ඇයි තුන් වතාවක් භාගතුන් වහන්සේ වැඩි භූමිය මේ ලංකා භූමියයි. ඒ භූමියේ පය ගහලා ජීවත් වෙන්න ලැබෙනවා කියන එක මොන වාසනාවක්ද? ඒ භූමියේ මේ උපන්න මිනිස්සු වෙනවා කියන එක අපි අපේ ජීවිතේ ලබන කොච්චර වාසනාවක්ද නේද? ඒ භූමියේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය අහහා ජීවත් වෙන්න ලැබෙනවා කියන එක කොච්චර වාසනාවක්ද? මේවා තමයි මනුස්ස ජීවිතයට හම්බෙච්ච දුර්ලභ සම්පත්. ඇමරිකාවේ ඉන්න මිනිහට, එංගලන්තේ ඉන්න මිනිහට, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිහට සල්ලි ඇති. සබ පහසුකනුත් ඇති. හැමදේම ඇති. අපිට මේ තියෙන මේ ආධ්‍යාත්මික සුවය දිනනවද? නෑ. පහුගිය දවස්වල තේරුනේ නැද්ද? සල්ලිද වටින්නේ ආධ්‍යාත්මික සුවයද වටින්නේ කියන එක ලෝකයක් ඉස්සරහා උපුණාද නැද්ද? උපුණා. ඒ නිසා තවත් ධර්මයෙන් ඇසුරු කරගෙන ධර්මයටම නැඹුරු වෙලා ජීවිත ගත කරන්නට කවදාවත් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලංකා භූමියේ පූජනීය බව අවබෝධ කරගෙන භාගතුන් වහන්සේ තුන් වතාවක් වැඩි මේ භූමියේ ගැන නිතර හොඳ අවබෝධයෙන් අවධානයෙන් යුක්තව ජීවත් වෙලා මේ ගෞතම ශාසනයම පිරිසරණ සදා ගන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබේවා. සාදු.